බදුලුපුර නිවුස්. මේ එළඹෙන 28 වෙනිදා රාජ්‍ය අර්ධරාජ්‍ය සියලුම වෘත්ති සමිති එකතු කරගෙන මේ එළඹෙන 28 වෙනිදා සමස්ත මහා වැඩවර්ජනයකට යන්න තීන්දුව කරලා තියෙනවා. ඒ අනුව අද දවසේ බදුල්ල දිස්ත්‍රික්කයේ සියලුම රාජ්‍ය ආයතනවල විශ්වවිද්‍යාල, රෝහල්, බැංකු, අධ්‍යාපන, කළමනාකරණ, විදුලි බල, ජල, තැපැල් මේ සියලුම ශේෂ්ත්‍රවල වෘත්තීය සමිති එක මේසයකට ඇවිල්ලා මේ එළඹෙන 28 වෙනිදා සූදානම් වෙන සමස්ත මහා වැඩවර්ජනයට අපේ එකමුතුව එකට ඒ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට සූදානම් වෙන්න ඒ අදාළ ඒ පණිවිඩය දෙන්න තමයි අද දවසේ මේ මාධ්‍ය සාකච්ඡාව කැඳෙන්නේ. මම නුවන් ලියනගේ මම නියෝජනය කරන්නේ OLS විශ්වවිද්‍යාලීය ආචාර්ය සංගමය. මම හිතන්නේ අතම අපි විශ්වාස කරනවා රජයේ නිලධාරීන් විදියට අපි ජනතාවගේ බදු මුදලින් නඩත්තු වෙන වෘත්තිකයන් විදියට මේ කාලයක් තිස්සේ මාස කිහිපයක් තිස්සේ මේ රටේ ජනතාව මහ ජනතාව දැඩි ඉල්ලීමක ඉන්නවා මේ රජයට, දැඩි බලපෑමක් කරමින් ඉන්නවා මේ රජයට. මේ රජයේ අසමත් භාවය නිසා ජනතාව විසින් පත් කරගත් මේ රජය ගෙදර යන්න කියලා. ඉතින් ජනතාවට වග කියන වෘත්තිකයන් විදියට අපිත් විශ්වාස කරනවා මේ මොහොතේ අපි ජනතාවගේ මේ පොදු ඉල්ලීමට කන් දෙන්න ඕනි සහ ඒ ජනතාවගේ පොදු ඉල්ලීමට ඒ අරගලයට අපේ උපරිම සහයෝගය අපි දක්විය යුතුයි කියන පදනම අපි ඉන්නවා වෘත්තීය සමිතියක් විදියට. ඒ වගේම අපි අපේ වෘත්තිකයන්ගේ එකතුවෙන් අපි යම්කිසි යෝජනා මාලාවක් මේවට සකස් කරමින් සිටිනවා රජයට. මෙම ආර්ථික ගැටලු වලින්, සමාජීය ගැටලු වලින්, ඒ වගේම කෘෂිකර්මාන්තයේ මුහුණ දී සිටින ගැටලු වලින්, ඒ වගේම විදේශ ප්‍රතිපත්තියේ තියෙන අඩලුහුඩුකම් සමනය කරගන්නේ කොහොමද? මේ වගේ මූලික කාරණා කීපයක් සම්බන්ධයෙන් අපි ප්‍රතිපත්ති මාලාවක් අපි සමාවෙන අපි යෝජනා මාලාවක් සකස් කරමින් සිටිනවා රජයට බාර දෙන්න. අතරම මේ වෙනකොට අපි දකිනවා මේ රජය කැබිනට් මණ්ඩලයේ ඔලුගෙඩි මාරු කිරීම වගේ යම් යම් පැලස්තර විසඳුම් ගෙනමින් සිටිනවා නිසා රටේ මේ පත්වී තිබෙන අර්බුදයට නිසි විසඳුම් සොයන බවක් පේන්නේ නැහැ. ඒ වගේම අපි ඒ නිසා අපි වෘත්තීය සමිතියක් විදියට බල කරමින් ඉන්නවා මේ වෙලාවේ රජයට මේ පැලස්තර විසඳුම් වලින් තොරව මේ රටේ ජනතාව ඉල්ලන සැබෑ විසඳුම රටේ ජනතාවට ලබා දෙන්න කියලා. එහෙම නැත්නම් මේ ගැටලුව තවත් අර්බුදයට ගිහින් දැන් මේ වෙනකොට අපි උද්දමනය අතින් ඉතාම ඉහළ තැනකට ඇවිල්ලා තියෙනවා. තව ඉදිරියේදී තවත් ඉහළට යයි. මේ ගැටලුව දිනෙන් දින ලිහින බවක් අපිට දකින්න නැහැ. ගැටලුව දින දින වර්ධනය වෙන බවක් තමයි අපි දකින්නේ. ඉතින් ඒ නිසා අපි විශ්වාස කරනවා 28 වෙනිදා එන සංකේත වැඩ වර්ජනයට අපි සහාය දක්වනවා මේ රජයට බලකිරීමක් වශයෙන් මේ සඳහා ස්ථිරසාර විසඳුමකට එළඹෙන්න කියලා. ඌව පළාත් අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන්ගේ සංගමේ ප්‍රධාන ලේකම් ප්‍රසන්න කුමාර දිසානායක ඇත්තටම මේ රටේ තියෙන තත්ත්වය ගත්තාම අර මුලින් කිව්වා වගේ ඒ සහෝදරයා මේ අපිට හිතා ගන්න බැරි ඊළඟ මොහොතේ වෙන්නේ මොකද්ද කියලා අපිට හිතා ගන්න බැරි තත්ත්වයකට පත් වෙලා තියෙන්නේ. ඉතින් එහෙම උනේ ඇයි කියන එක. දැන් අපි හැමෝම කියනවා මේ අවුරුදු නිදහස ලබාගෙන අපි අවුරුදු 74ක් වෙලා. එතකොට ඒ කාලේ අපි කිව්වා අපි සංවර්ධනය වෙමින් පවතින රටක් කියලා. ඊට පස්සේ ටිකක් පහුගිය දවස්වල යනකොට අපි නිකන් දුප්පත් වගේ තත්ත්වයකට ආවා. අද වෙනකොට මේක හිඟන රටක් කරලා තියෙනවා. ඒක තමයි කියන්න තියෙන්නේ. ඇත්තටම දැන් ඊයේ පෙරේද දැක්කම අපිට මේ තරම් يعني අභිමාණයෙන් ජීවත් වෙන්න පුළුවන් සම්පත් වලින් අනුුණ රටක මිනිස්සු මෙන්න මේ තත්ත්වයට පත් උනේ කොහොමද කියන එක. අද වෙනකොට අපිට සමහර මාධ්‍යවල යන ප්‍රවෘත්ති දිහා බැලුවකින් පස්සේ හරි හිතට දුකක් ඇති වෙනවා. ඇයි එහෙම උනේ කියන එක. උදාහරණයක් විදිහට ගත්තොත් දැන් චීන පාසල් කියන්නේ ප්‍රාථමික පාසල් වල ළමයි අපේ රටේ ළමයින්ට ආධාර කරන්න සල්ලි එකතු කරනවා. අනිත් පැත්තෙන් ගත්තාම ඉන්දියාවේ ඉන්න යාචකයෝ අපිට අපේ රටට සල්ලි දෙන මට්ටමට ඇවිල්ලා තියෙනවා. ඒතකොට අද වුණත් ගත්තොත් මේ රට දියුණු කරන්න සම්පත් නැති රටක් නෙවෙයි. මේ වැරදි ක්‍රමවේදත් එක්ක තමයි මෙතෙන්ටපත් උනේ. ඒකත් එක්ක හොරකම ඉහවහා ගියා. ඉතින් මේ දේවල් එක්ක තමයි අද මෙතෙන්ට මේ තත්ත්වයට අපි හිඟන තත්ත්වයටපත් කරලා තියෙන්නේ. අපේ රටේ ලොකුම ප්‍රශ්න පෞද්ගලික දවස්වල ගත්තාම ඇත්තටම විදේශ විනිමය ණය ගෙවා ගන්න බැරි වෙලා දැන් අපි පොළු තියපු රටක් පොළුකාරයෙක් ඇත්තටම ගත්තාම එතකොට පොළු තියෙන රටකට කවුරුත් ණය දෙන්නේ නැහැ මේ තත්ත්වයට. ඒ නිසා මේ සිස්ටම් එකට මෙතනින් එහාට යන්න බෑ කියන එක අපිට තේරෙනවා. හරි එතකොට මේ අයට ඊට පස්සේ අනිත් පැත්තෙන් ගත්තාම පෞද්ගලික කාලේ අපි ඉගෙන ගන්න කාලේ කිව්වේ ලංකාවට විදේශ
මුදල් ලැබුණ විනිමය ලැබුණ තේපොල් රබර් ඒ ඔක්කොම දැන් පවත්වාගෙනවත් යන්න බැරි තත්ත්වයකට ඇවිල්ලා. විදේශ ශ්‍රමිකයෝ තමයි ඊට පස්සේ මුලට ආවේ. ඉතින් එතකොට ඒ අයත් දැන් සල්ලි වල එවන් නැති තත්ත්වයකටපත් වෙලා තියෙනවා. හැබැයි මේ රට කොට ගන්න පුළුවන්. ඉතින් එතකොට ඒ අය මම හිතනවා අපි අලුත් ක්‍රමවේදයක් මේකට සකස් කරලා මේ රට ඉස්සරහට ගියොත් මේ සිස්ටම් එක චේන්ජ් කරගත්තොත් මෙතන මේ රට අපිට ගොඩනගා ගන්න බැරි නෑ කියන එක. ඉතින් එතකොට අපි අධ්‍යාපන පරිපාලන සේවයේ විදියට සමාජිකයින් විදියට අපි මේකට ඉදිරියට මේ කටයුතු වල නිමාවක් දකින්න තෙක් මැදිහත් වෙන්න කියලා හිතලා තියෙනවා. මම මොහමඩ් රිස්වි මම නියෝජනය කරන්නේ ඒකාබද්ධ විශ්වවිද්‍යාලයේ ශාරීරික උපදේශ වර්ගයේ සංගමයේ මම මෙතන දෙමළෙන් වචන சொல்பයක් කතා කරන්නම්. உண்மையிலே இந்த நாட்டிலே ஏற்பட்டிருக்கின்ற அசாதாரண நிலையை கருத்தில் கொண்டு எங்களுடைய ஒன்றிணைந்த பல்கலைக்கழக உடற்கல்வி போதனாசிரியர் சங்கம் இந்த 28ஆம் தேதி நடைபெற இருக்கின்ற தேசிய ரீதியான வேலை பகிசரிப்பு நாங்கள் ஒத்துழைப்பு வழங்குவதற்காக நாங்கள் இங்கே வந்திருக்கின்றோம். அதே போன்று இந்த நாட்டிலே 74 வருட காலமாக ஏற்பட்டிருக்கின்ற அரசியல் ஒரு காலமும் ஏற்படாதவான அரசியல் பொருளாதார நெருக்கடிகள் ஏற்பட்டிருக்கின்றது. இதை பார்ப்போமாக இருந்தால் இதிலே இன மத மொழி வேறுபாடுகளை பயன்படுத்தி ஒவ்வொருவரும் சிங்கள தமிழ் முஸ்லிம் என்ற இன பேதங்களை பயன்படுத்தி அரசியல் செய்து வருவதுதான் பிரதான காரணமாக இருந்து கொண்டிருக்கின்றது. இந்த நாட்டிலே கடந்த தசாப்தங்களை எடுத்து பார்ப்போமாக இருந்தால் அதிலே அவர்களுடைய இந்த கொமிஸ் அரசாங்கமும் கொமிஸ் அரசியல்களும் பேரம் பேசும் அரசியல்களும் அதே போன்று சட்டம் இங்கே இந்த நாட்டிலே பொதுவான சட்டம் இருந்த போதிலும் அதை அமுல்படுத்துவதிலே பாகுபாடுகள் காணப்படுகின்றது. அங்கே இருக்கின்ற அரசியல்வாதிகளுக்கு ஒரு சட்டமும் அவர்களுடைய குடும்பத்துக்கு ஒரு சட்டமும் பாமர மக்களுக்கு ஒரு சட்டமும் என்று பல இன்னொரு விடயங்கள் இந்த நாட்டிலே ஒன்றும் சமநிலை இல்லாத வகையிலே நடைபெற்றுக் கொண்டிருக்கின்றது. ஆகவே நடைபெற்றுக் கொண்டிருக்கின்ற இந்த பொருளாதார அரசியல் நெருக்கடிகளுக்கு அவர்களுடைய அரசியல் கலாச்சாரமும் புத்திஜீவிகளை அவர்கள் பாராளுமன்றத்துக்கு எடுக்காததன் காரணத்தினால் தான் இவ்வாறான நிலைமை இடம்பெற்றுக் கொண்டிருக்கின்றது. சமீப காலமாக இடம்பெற்றுக் கொண்டிருக்கின்ற நீங்கள் அந்த அவர்களுடைய கருத்துக்களை பார்ப்பீர்களாக இருந்தால் அந்த கருத்துக்களிலே அவர்களுடைய சிந்தனைக்கும் அவர்களுடைய கல்வி அறிவுக்கும் அவர்களுடைய அரசியல் அறிவுக்கும் எந்த சம்பந்தமும் இல்லாதவாறு இடம்பெற்றுக் கொண்டிருக்கின்றது. ஆகவே 28ஆம் தேதி இடம்பெற இருக்கின்ற இந்த அரசாங்கத்தை நாங்கள் வீட்டுக்கு அனுப்புகின்ற இந்த சக்திக்கு இந்த அறகலைக்கு நாங்களும் எங்களுடைய உடற்கல்வி போதனாசிரியர் என்ற வகையிலே நாங்களும் ஒத்துழைப்பு வழங்க இருக்கின்றோம். இந்த பிரச்சனையை அரசாங்கத்தையோ அமைச்சரவைகளையோ பிரதமரையோ மாற்றுவதனால் முடியாது. தேசிய அரசாங்கத்திலே தேசிய அரசியல் நீரோட்டத்திலே ஒரு புதிய ஒரு கலாச்சாரம் மாற வேண்டும், புதிய தலைமுறைகள் வர வேண்டும், புதிய முகங்கள் வர வேண்டும், இங்கே இருக்கின்ற புத்திஜீவிகள் இங்கே முன்வர வேண்டும் இலங்கையை கட்டியெழுப்பதற்காக. ஆகவே எதிர்வருகின்ற தேசிய வேலை பகிசரிப்பிலே எங்களுடைய சங்கமும் பங்கு கொள்ளும் என்பதை இத்தால் அறிய தருகின்றோம். මම නාලක බාලසූරිය රාජ්‍ය කළමනාකරණ සේවා නිලධාරීන්ගේ පළාත් හා රාජ්‍ය වෘත්තීය සමිති සම්මේලනයේ සභාපතිවරයා ඒ වගේම ඕපළාත් පරිපාලන නිලධාරීන්ගේ සංගමේ ලේකම්වරයා. එතකොට අපි සියලු දෙනාම රජයේ සේවකයෝ අපිට කන්න බොන්න අදින්න බෙහෙත් ටික ගන්න ඉන්දිටින්න තැන් දෙන්නේ ඒවට සල්ලි දෙන්නේ මේ රටේ මහ ජනතාව. ඒ වගේම අපේ දරුවන්ට කන්න බොන්න අදින්න දරුවන්ට උගන්න ගන්න බෙහෙත් ටික ගන්න දරුවන්ගේ සීල කටයුතු කරන්න සල්ලි දෙන්න මහ ජනතාව. මේ වෙනකොට මේ අපිට කන්න බොන්න අඳින්න දෙන මහ ජනතාව රටේ දැඩි පීඩනයකට ලක් වෙලා ඉන්නවා. දැඩි ප්‍රශ්න ගොඩකට මුහුණ දීලා ඉන්නවා. රටේ සියලුම ජනතාව එකවන්න ඉල්ලා සිටිනවා මේ රජය පීඩාව නතර කරලා මේ රජය ඉවත් වෙලා මිනිස්සු කරන ඉල්ලීමකට සවන් දෙන්න කියලා. රජය තම දොයිතව කර මායිම් කරන්නේ මේ ඉල්ලීම්. එතකොට අපිට කන්න බොන්න අඳින්න දෙන මහ ජනතාව වෙනුවෙන් රජයේ සේවකයන්ට යුතුයකමක් සහ වගකීමක් තියෙනවා. ඒ වෙනුවෙන් පෙනී සිටින්න. ඒ යුතුයකම හා වගකීම ඉටු කරන තමයි කළමනාකරණ සේවා නිලධාරී සංගමයේ 28 වෙනිදා මේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ සහයෝගය දෙන්නේ. මම ලලිත් පුෂ්පකුමාර එකමුතු රියදුරු සංගමයේ උපලාත නියෝජනය කරන සභාපතිවරයා විදිහට අද ලංකාවේ පවතින වර්තමාන තත්ත්වය බලපුවාම සාමාන්‍ය ජනතාවට ජීවත් වෙන්නීමේ හැකියාව මුළුමනින්ම කඩා වැටලා තියෙනවා. රටේ හෙට තියෙන අනාගතය ගැන අපේ දරුවන්ගේ අපේ ඉදිරි පරම්පරාවට මේ රටේ ජීවත් වෙන්න පුළුවන්ද, මේ රටේ යම් කිසි දෙයක් කරන්න පුළුවන්ද, ඒ හැම දෙයකටම හෙට ගැන හිතන්නවත් බැරි තත්ත්වයේ පහළ පට්ටමකට වැටලා තියෙනවා. ඒ අනුව මේ රටේ සාමාන්‍ය ජනතාව පීඩිත තත්ත්වයට පත් වෙලා තියෙන වෙලාවක ඔවුන්ගේ
මේ ආධාර මේ වගේ අපි ලබා ගන්න මුදල පඩිය ඔවුන්ට සහනයක් අපි ලබා දෙන්න ඕනි කියලා තීරණය කළා තියෙනවා. ඒ අනුව ඔවුන්ගේ බදු මුදලෙන් ලබා ගන්න පඩිය නිසා ඔවුන්ගේ අසාධාරණ ඔවුන්ට ලැබිලා තියෙන නොයෙකුත් තාඩන පීඩන හැමේ ඔවුන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග නැත්නම් ඔවුන්ගේ වැඩ වර්ජන ඒ හැම දෙයකටම එකමුතු රියල් සංගමයක් විදිහට අපි මේ දැඩි ලෙස මේ රජයේ ප්‍රතිපත්ති හෙලා දකින අතර ඔවුන්ගේ වැඩ වර්ජන වලට අපි සහයෝගය ලබා දෙන්න කියලා තීරණය කරා. මේක මං හිතන්නේ 1980 වැඩ වර්ජනයෙන් පස්සේ වෘත්තීය සමිති විදිහට එකතු වෙලා එකමුතු වෙලා සමගියෙන් කරන දැවැන්තම වැඩ වර්ජනයේ බවට පත් වෙනවා. සියලු ආයතන වහලා ආණ්ඩුවට මේ කියන්න හදන පණිවිඩය තමයි වැඩබැරි ආණ්ඩුව වහාම ගෙදර යන්න කියන පණිවිඩය. මේ වෙනකොට බඩගින්නට ඒ වගේම තෙල් පොලිමේ ඉන්න ගෑස් පොලිමේ ඉන්න ජනතාව තමන්ගේ දුක කියන්න පාරට ආවට පස්සේ මේ මිනිමරු ගෝඨාභය රාජපක්ෂ පාලනය විසින් ඒ ජනතාවට වෙඩි තියන්න අනදෙන තත්ත්වයකට පත් වෙලා තියෙනවා. නිසා මේ මිනිමරු ආණ්ඩුවට කිසිදු අයිතියක් නැහැ තවදුරටත් මේ රට පාලනය කරන්න. නිසා අපි ඊටමත් දැඩිව කියා සිටිනවා බදුල්ල දිස්ත්‍රික්කයේ සියලුම වෘත්තීය සමිති විදිහට අද මෙතෙන්ට එකතු වෙලා මේ ආණ්ඩුව දැන් ඇති ගෙදර යන්න. නිසා අපි කියන්නේ මේ 28 වෙනිදා තියෙන වැඩ වර්ජනය කියලා කියන්නේ අපේ ආරම්භක වැඩ වර්ජනය. අපි එකමුතු වෙලා කරන පළවෙනි වෘත්තීය සමිති එකතුවෙන් අපි කරන වැඩ වර්ජනය. මේ පාලනය වෙනස් කරන්න මේ ජනපීඩක ආණ්ඩුව මිනිමරු ආණ්ඩුවට දැනෙන්න ජනතාවගේ දුක වෙනුවෙන් කතා කරන්න අපේ හඬ නංවන්න අපි ආරාධනා කරනවා 28 වෙනිදා උදේ 10ට දිස්ත්‍රික්කයේ අපි ස්ථාන 4ක උද්ඝෝෂණ සූදානම් කරලා තියෙනවා. බදුල්ල, මහියංගන, බණ්ඩාරවෙල, වැලිමඩ කියන නගර 4න් ඕනෑම තැනකට ඔබට ආසන්න තැනට ඔබේ සමීපතයන් තමයන් සියලු දෙනා එක්කගෙන ගිහිල්ලා මේකට විරෝධය දක්වන වැඩේ කරන්න. අපි දැන් තෝරලා තියෙන එක් දින වැඩ වර්ජනයක් ආණ්ඩුව තවදුරටත් මේ වැඩ කරන ජනතාවගේ හඬට අහුම්කම් දෙන්නේ නැතුව මේ විදිහට උද්දච්ච විදිහට කටයුතු කරනවා නම් අපි සූදානම් මේවා දෙදින තෙදින ඒ වගේම අඛණ්ඩ වැඩ වර්ජනයක් දක්වා උනත් ගිහිල්ලා මේ ආණ්ඩුව පළවා හැරලා ජනතාවාදී පාලනයක් ගොඩනැගීම දක්වා කටයුතු කරද්ද සියලුම වෘත්තීය සමිති මේ සමගිය ශක්තිය බවට පත් කරගෙන කටයුතු කරනවා කියන පණිවිඩය කියනවා. ඒ වෙනුවෙන් තමයි අද අපි මාධ්‍ය සාකච්ඡා තිබේ. බොහොම ස්තුතියි. මම ප්‍රියන්ත වර්ෂමාන ලංකා ගුරු සේවා සංගමේ ඌව පළාත් ලේකම් වගේම ලංකා ගුරු සේවා සංගමේ උපලේකම් විදිහට කටයුතු කරනවා. මම චමින්ද රත්නායක ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලීය ලිපිකාර කළමනාකරණ සහකාර හා කාර්මික සේවා සංගමේ ඌවලස් ශාඛාවේ සභාපති. ආජනතාව පීඩාවට පත් කරලා තියෙන මේ අවස්ථාවේ මේකට විරෝධය පළ කිරීම සඳහා සියලුම විශ්වවිද්‍යාල ශ්‍රී ලංකාව තුළ පවතින සියලුම විශ්වවිද්‍යාල 28 වෙනිදා මහපාරට බහිනවා. මම අසිත පත්මසිරි ඌව පළාත් සම්පකාර සංවර්ධන නිලධාරීන්ගේ වෘත්තීය සහයෝගිතා සංගමේ සභාපති හැටියට කටයුතු කරන්නේ. ඌව පළාත් සම්පකාර සංවර්ධන නිලධාරීන්ගේ වෘත්තීය සහයෝගිතා සංගමය 28 වෙනිදා පැවැත්වෙන වැඩ වර්ජනය සඳහා අපගේ සම්පූර්ණ දායකත්වය ලබා දෙන්න තීරණය කරලා තියෙනවා. ඒ සඳහා මේ ජනතාවට පීඩාවට පත් කරන මේ ආණ්ඩුව පළවා හරිනතුරු දිගටම මේ ක්‍රියාමාර්ගවල යෙදෙමින් ඒ සඳහා සහයෝගය දක්වන්න වෘත්තීය සමිතියක් හැටියට අපි කටයුතු කරනවා කියන එක මතක් කරලා දෙන්න කැමතියි. මම ඌව පළාත් පාසල අනධ්‍ය සේවක සංගමේ නියෝජ්‍ය ලේකම් ඌව පළාතේ ඇත්තටම මේ 28 වෙනිදා වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට බදුල්ල දිස්ත්‍රික්කයට සියලුම වෘත්තීය සමිතියන් එකතු වෙනවා මේ සහයෝගය ලබා දෙන්න. ඒ නිසා අපිත් එකතු වෙනවා මේකට සහයෝගය ලබා දෙන්න. ඇත්තටම දැන් බැලුවම හවසට කට්ටිය ප්‍රවෘත්ති බලනවා මේ මොකද්ද ලංකාවට වෙලා තියෙන්නේ කියලා. මොකක් හරි අවශ්‍යතාවයක් තියෙනවා දැන් මේ ලංකාවේ තීරණයක් වෙනවා. ඒත් කිසිම තීරණයක් එන්නේ නැහැ. උගත් බුද්ධිමත් ඇමතිවරු වාද විවාද කරනවා. වාද විවාද කරලා කිසිම තීරණයක් ගන්න නැහැ. ඒගොල්ලන් ගෙදර යනවා. ඒත් මහ ජනතාව උද්ඝෝෂණය කරනවා මේක කරන්නේ මේගොල්ලන් ගෙදර යවන්න කියලා. ඒත් කිසිම කෙනෙක් ඒකට අහුම්කම් දෙන්නේ නැහැ. ඒ නිසා ඌව පළාතේ සියලුම පාසල්වල අනාථ සේවකයන් 28 වෙනිදා පාරට බහිනවා කියන එක අපි මේ වාස්තේ ප්‍රකාශ කරලා මේකට සියලුම සහයෝගය ලබා දෙනවා කියලා අපි ප්‍රකාශ කරනවා. සමස්ත ලංකා හෙද නිලධාරී සංගමේ බදුල්ල ශාඛාවේ ලේකම්. ඇත්තටම අපි මේ අවස්ථාවේ මොකද මේ කරන්නේ 28 කලින් ඉඳන් අපි
විවිධ වෘත්තීය සමිති අරගල කරා. ඒකෙන් අපේ ඉල්ලීම් විදිහට අපි කරා. ඒ වුණාට මේ වෙලාවේ රටේ ජනතාව ඉල්ලන පොදු අරගලයක් තියෙන. ඒ මොකද මිනිස්සුන්ට ජීවත් වෙන්න බෑ. ප්‍රවාහන ගැටලු, අත්‍යවශ්‍ය භාණ්ඩවල හිඟයක් තියෙන, අත්‍යවශ්‍ය භාණ්ඩවල අධික මිල, ජීවන විදිහටම සරිලන වැටුපක් ලැබෙන්නේ නැහැ සේවක විදිහට සමස්ත රාජ්‍ය සේවයටම. ඒව පොදු ගැටලු විදිහට සලකලා අපි රෝහල් විදිහට, රෝහල් වල සෞඛ්‍ය සේවකයන් විදිහට විශේෂඥ වෛද්‍යවරයෙකුදී ඉඳන් පහළම සේවකයා දක්වා අපි කවුරුත් එකතු වෙලා මේ 28 වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට දායක වෙන්නේ. මොකද රෝහලේ මේ ඖෂධ හිඟේ තියෙනවා, රෝහලට අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟේ තියෙනවා, ඒ වගේම අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යන්න බැරි මට්ටමකපත් වෙලා තියෙනවා. අපි බදුල්ල මහ රෝහල විදිහට අපි දන්නවා මේ වෙලාවේ අත්‍යවශ්‍ය ගොඩක් ඖෂධ හිඟයක් තියෙනවා, මේ අත්‍යවශ්‍ය උපකරණ හිඟයක් තියෙනවා, සැකමුන් සේවා බිඳ වැටෙන්න පුළුවන්. ඒ හින්දා රෝහල් ඒ මට්ටමේ තියෙනවා කියලා මිනිස්සු දැනුවත් වෙන්න ඕනි. සෞඛ්‍ය සේවකයන් විදියට පොදුවේ මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්න වෙනවා. ඒ විදියට සෞඛ්‍ය සේවකයන් විදියට පොදුවේ තම තමන්ගේ ඉල්ලීම් පසෙකලා මහජනතාවගේ හඬට කන් දීලා සෞඛ්‍ය සේවකයන් විදියට මේ පොදු අරගලයේ දායකත්වයේ උපරිම ලබා දීමට අපි බැඳී හිටිනවා. ඒ වගේම ඉදිරියේදීත් අපේ වෘත්තීය සමිති සන්ධාන විදියට, වෘත්තීය සමිති මධ්‍යස්ථාන විදියට ගන්නාලු ලබන ඕනම ක්‍රියාමාර්ගයට සෞඛ්‍ය සේවකයන් විදියට ඉදිරියේදී පෙළ ගැසීමට අපි සූදානම්. මම මානෙල් ගුණතිලක රාජ්‍ය කළමනාකරණ සේවා සංගමයේ නිලධාරීන්ගේ සංගමයේ බදුල්ල දිස්ත්‍රික් ලේකම් විදිහට කටයුතු කරනවා. රටේ පවත්න වෘත්තිකින්ගේ සියලු වෘත්තිකින්ගේ එකමුතුවක් විදිහට ඒ තත්වයට අපි පත් කරේ මෙතෙක් කල හිටිය අපි වෙන වශයෙන් වෘත්තීය සමිති අරගල කරමින්. නමුත් මේ තත්ත්වයට අපි පත් කර දුන්නේ මේ වෙනකොට රට පාලනය කරන පාලකයෝ බාලම දරුවාගේ ඉඳලා මහල්වා දක්වාම අද දැඩි පීඩනයකට පත් වෙලා ඉන්නවා. මේ රටේ පාලකයන්ගේ මේ දුර්දාන්ත පාලනය තුළ අපි සියලුම දෙනා මහජනතාවගෙන් වැටුප් ලබන රාජ්‍ය නිලධාරීන්. යම් විටක අපි මහජනතාව අපිට වගකීමක් තියෙනවා, යුතුයකමක් තියෙනවා. මහජනතාවගේ මුදලින් වැටුප් ලබනවා නම් මහජනතාව මේ දක්වා මාස ගාණක් තිස්සේ පාරට බැහැලා තමන්ගේ ජීවිතේම අඳුරු කරගෙන කෑ ගාලා අඬලගලා කියන දෙයට වගකීම යුතුව ඇහුම්කන් දීලා අපිට සිද්ධ වෙලා තියෙනවා අපේ වගකීම යුතුයකම ඉෂ්ට කරන්න. මම චන්ද්‍රපාල රත්නායක සංවර්ධාරී සේවා සංගමයේ ඌව පළාත් ශාඛාවේ ලේකම්. අපි අද වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ විදිහට අද සම්බන්ධ වෙලා ඉන්නේ රාජ්‍ය සේවයේ MN4 වැටුප්තලයේ අයත් සියලුම නිලධාරීන් නියෝජනය කරමින් තමයි වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානයත් එක්ක අපි මේ අවස්ථාවේ සම්බන්ධ වෙන්නේ. එතකොට සංවර්ධන නිලධාරියා ගියාට පස්සේ ඒ සංවර්ධාරියා පළාත් සභාව වෙන්න පුළුවන්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙන්න පුළුවන්, ගෝජන සේවා මධ්‍යස්ථානය වෙන්න පුළුවන්, වාරි මාර්ග කාර්යාලය වෙන්න පුළුවන්. සියලුම කාර්යාලවල සේවයේ නියුතු සංවර්ධාරීන් උපාධිධාරීන් විදිහට තමයි අපි මේ වෘත්තීය සමිතිය නියෝජනය කරන්නේ. එතකොට අපි රටේ සමස්ත රාජ්‍ය සේවයේ සිටින MN4 වැටුප්තලයේ නිලධාරීන් නියෝජනය කරමින් මේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයත් එක්ක එකතු වෙන්නේ අපේ රටේ 74 වසරක සාපය. එහෙම නැත්නම් අපේ රට දිනෙන් දින අගාධයට ගෙන ආපු පාලකයන්ට එරෙහිව රටේ ජනතාව අරගලයක් සිදු කරමින් සිටිනවා. ඒක දින ගණනාවක් අකණ්ඩව රටේ තැන් තැන් වලින් පැන නගිනවා. හැබැයි රාජ්‍ය සේවකයා විදියට ඒ අවස්ථාවවලදී සම්බන්ධ වෙනවා ජනතාව විදියට. විශේෂයෙන්ම මේ අවස්ථාව වෙන විට රාජ්‍ය සේවයේ නියුතු අපිට කාර්යාලවල තියෙන අඩුපාඩු එමටයි. ඒක නිසා අපිට කටයුතු කරගෙන යෑමේ අපහසුතාවයක් තියෙනවා. ඒ කාර්යක්ෂම සේවයක් ජනතාව වෙනුවෙන් කරන්න බැරි වෙලා තියෙනවා. මේ ආණ්ඩුව මෙතෙක් කාලයක් අරන් ගිය මේ අදූරදර්ශී පාලන ක්‍රම නිසා ඒක නිසා අපි තීරණය කරා සමස්ත වැඩ වර්ජනයේට 99 උපාධිධාරී සංගම විදිහට සහභාගී වෙලා මේ වැඩ වර්ජනය සාර්ථක කරලා මේ රටට සුඛිත මුදිත අනාගතයක් උදා කිරීම සඳහා අපේ දායකත්වය ලබා දෙන්න මම समस्त लंका सौख्य वृत्ति समिति समन्वय उपसभापति ඒ වගේම समस्त लंका සුව සේවා සංගමේ පළාත් ලේකම් මැටියට කටයුතු කරන ටීම් අසංගින්දික ඇත්තටම අද මේ මාධ්‍ය සාකච්ඡාව කැඳවන එකට අපි සහභාගී වුණේ समस्त ලංකා සුව සේවා සංගමේ හැටියට PL1 PL2 PL3 කියන කාණ්ඩවලට අයත් ඌව පළාතේ සිටින සියලුම සෞඛ්‍ය කාර්ය මණ්ඩල නියෝජනය කරමින් ඒක සියලුම සෞඛ්‍ය කාර්ය මණ්ඩල නියෝජනය කරමින් අද අපි මේ මාධ්‍ය සාකච්ඡාවට ආවේ
රටේම වෘත්තීය සමිති සියලුම වෘත්තීය සමිති එකතු වෙලා 80 වැඩ වර්ජනෙන් පස්සේ පවත්වන දැවැන්තම රටේ වැඩ වර්ජනයක් වෙනවා. ඒ වැඩ වර්ජනය කොතනකවත් වැටුප් වැඩි කරන්න, දීමනා ඉල්ලන්න, ඕටිය වැඩි කරන්න, බෝනස් එක දෙන්න, බටා එක දෙන්න කියලා නැහැ. එහෙනම් රාජ්‍ය, අර්ධ රාජ්‍ය, පෞද්ගලික වතු මේ ශේෂ්ත්‍ර ඔක්කොම එකතු වෙලා එක හඬින් කියන්නේ එකම එක දෙයයි. මේ 74 වසරක සාපය නිමා කරලා මේ දුර්දාන්ත මිනිමරු පාලනය ඉවත් කරලා රටේ ජනතාවත්, රාජ්‍ය සේවකයත්, වතු සේවකයත්, පෞද්ගලික සේවකයත් පීඩාවට පත් කරන මේ ආර්ථික ක්‍රමය, මේ කොල්ලකාරී ආර්ථික ක්‍රමය පළවා හැරලා මේ පාලනය නිමා කරලා නව ජනතාවාදී පාලනයකට පාර කපලා මේ නන්දසේන ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ඇතුළු මේ නඩය මේ ආණ්ඩුව ගෙදර යවලා ජනතාවට සාහන දෙන්න කියන එක තමයි අපි මිල්ලන්නේ. මම සංජීව සමස්ත ලංකා සංසේවා නිලධාරීන්ගේ සංගමේ උපසභාපති වශයෙන් කටයුතු කරනවා. ඒ වගේම අපේ මව් සංගමේ විදියට සමනිලධාරී සංගමය ක්‍රියාත්මක වෙනවා. ඇත්තටම අපි අද මෙම මාධ්‍ය සාකච්ඡාව සඳහා එකතු වුණේ 28 වෙනිදා පැවැත්වෙන ජනතාවාදී අරගලය වෙනුවෙන් සහයෝගය දැක්වීමට අපි නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගත්තා. අපිට උපාධියක් තියෙනවා. අපිට නිවැරදි ව්‍යවස්ථාවක් අවශ්‍යයි. සමනිලධාරී සංගමය වෙනුවෙන් එදා ඉඳන්ම මේ සම්බන්ධයෙන් කතා කරා. හැබැයි අද වෙනකන් අපිට නිවැරදි ව්‍යවස්ථාවක් හැදිලා නැහැ. එතකොට අපේ බුද්ධිගලණය වෙන්නේ මෙන්න මේ කාරණා නිසා. ඉතින් උගත් බුද්ධිමුතින් විදියට තරුණයෝ අද එළියට බහලා ඉන්නවා. අපි ඉල්ලන්නේ මේ තරුණ ප්‍රජාවට නිවැරදි ව්‍යවස්ථාවක් හදලා දෙන්න. අපි කැමති අපි එළියට අවිලා තිනවා මේ ජනතාව වෙනුවෙන් සේවය කරන්න. මේ තරුණයන්ගේ ජවය ඉදිරියේදීවත් මහජනවාදී ආණ්ඩුවකදී මේ නිවැරදි ආකාරයෙන් යොදා ගන්න අවස්ථාව සලසා ගන්න කියන එක තමයි අපි 28 වෙනිදා විශේෂයෙන්ම මේ අරගලය තුර සහයෝගය දක්වමින් ඉල්ලා සිටින්නේ. බොහොම ස්තුතියි. මම TMJ විමලසිරි ඌව පළාත් සංස්කෘතික මධ්‍යස්ථාන එකමුතුව නියෝජනය කරමින් තමයි දැන් එන්නේ. ආණ්ඩුව පළවා හැරීම දක්වා අපි සහයෝගය දෙනවා කියන පණිවිඩය දෙනවා. මම සමින්ද දිසානායක ලංකා විදුලි සේවක සංගමයේ නියෝජනය කරන්නේ. අතරම විදුලි බල මණ්ඩලය කියන්නේ මේ ලංකාවේ කීර්තිමත් ආයතනයක්. නමුත් දැන් එය සියලු දෙනාගේම දෝෂ දර්ශනයට ලක් වෙලා තියෙනවා. ඇත්තට අපේ එකම අරමුණ සියලුම දෙනාට පැය 24 විදුලිය ලබා දීම. අප සහ මේ රජය අපොහොසත් වෙලා තියෙනවා පැය 24 අත්‍යවශ්‍යම වෙන විදුලිය පැය 24 ලබා දෙන්න. ඒ හින්දා දැන් අපි සියලුම පාරිභෝගිකයන් ඉස්සරහ පිටදී ඉදිරියේදී අප්‍රසාදයට ලක් වෙලා තියෙනවා. රාජකාරියක් හරියට කරගන්න බැරි තැනටපත් වෙලා තියෙනවා. ඉස්සර අපිව පිළිගත්තත් දැන් අපිට එන්නේ හැමතැනින්ම දොස්. ඒ හින්දා තවදුරටත් මේ විදිහට ගියොත් එහෙම ඒ රටේ සංවර්ධනයට හැම අතකින්ම බාධාවක් වෙලා තියෙනවා. මම කමල් රත්නජීව ලංකා පිරිවෙන් ගුරු සේවා සංගමයේ නියෝජනය කරනවා. 74 වසරක මේ දුර්දාන්ත පාලනය පළවා හැරීම සඳහා අපි පිරිවෙන් ගුරු සේවා සංගමයේ හැටියට අපි කටයුතු කරනවා. ඒ සඳහා අපි සහයෝගය ලබා දෙනවා. මේ වෙනුවෙන් අපි ඇත්තටම කාලයක් තිස්සේ මේ පාලන ක්‍රමයන් විටක ඉස්ලාම් ජනතාව සතුටු කරමින්, ඒ වගේම විටක කතෝලික ජනතාව සතුටු කරමින්, ඒ වගේම විටක බෞද්ධ ජනතාව සතුටු කරමින්, කැරට්ටල පෙන්නමින් ගියපු ගමනකදී සියලුම දෙනා මුලාවට පත් කරමින් මේ ගමන දිගින් දිගටම මේ පාලන ක්‍රමයන් ආවා. ඇත්තටම දැන් තමයි ඒ සියලුම දෙනා හිතාගෙන ඉන්නේ අපි ඇත්තටම මුලා වුණා කියන එක. ඒ අනුව අපේ පිරිවෙන් ශේෂ්ත්‍රයේ ගත්තොත් එහෙම පිරිවෙන් 800 ගාණක් තියෙනවා ලංකාවෙම. ඒ ලංකාවේ තියෙන පිරිවෙන් 800 ගාණ අපේ හාමුදුරුවෝ ලොකු වැඩ කොටසක් කියලා කරා කියන ඒ මතේ ඉන්නවා මේ පාලන ක්‍රමයන් ගේන්න. නමුත් දැන් තේරුම් ගනිමින් ඉන්නවා අපේ හාමුදුරුවෝ අපි ඇත්තටම මුලා වුණා කියන එක.